සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව තුළ 13 සහ 14 කණ්ඩායමේ ආරම්භක පළමු දේශනය තමයි අද දවස තුළ අපි සිදු කරන්නේ. පසුගිය සතිය තුළ අපි හඳුන්වා දීමේ දේශනය සහ පාඩමේ ආරම්භය ගත්තා. නමුත් මූලික පාඩම ගිය සතිය තුළ මම කිව්වා අපි භූමිය සකස් කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒතර ඒ ටික අපි කරගෙන තියෙනවා. පුංචි රිමයින්ඩ් එකක් දෙන්න ගිය සතියේ කරපු දේවල් සම්බන්ධයෙන්. ඒ වගේම අලුත්ම අය සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාට පුළුවන්කම තියෙනවා අපි හරහා ලබා ගන්න පසුගිය සතියේ දේශයට අදාළ පටිගත කිරීම. එහෙමනම් ගිය සතියේ හැම දෙයක්ම අකලා කියන්න අවශ්‍ය හැම දැනුවත් කිරීමක්ම දුන්නා. අද දවස තුල විශේෂයෙන් මේ සඳහා නැවත කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඉගෙනුම් කටයුතු වල නිරත වෙමු. අතරමැදදී අවශ්‍ය කරුණු සහ නැවතත් මතක් කරන්න අවශ්‍යයි කියලා හිතන දේවල් ටික මතක් කිරීමක් කරන්නම්. ඔබට උගන්වනකොට යම් කිසි ගැටලුවක් ආවොත් ඔබට පුළුවන් මැසේජ් එකක් විදිහට දාන්න. අද දවස් තුලත් මයික් ඔන් කරන්න එපා. මැසේජ් එකක් දාලා ඔබගේ ගැටලුව මට එවන්න පුළුවන්. වැඩසටහන ඒ වැඩසටහනේ මොකක්ද කොහොමද කරන්නේ කවද්ද දේශන ඒ හැම දෙයක්ම මම දේශන අතරතුර පැහැදිලි කිරීමක් කරන්නම්. දේශනේ යන ගමන් පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳයි එහෙනම් අද ටිකක් අයහපත් කාලගුණික තත්වයක් ඒ රාත්‍රියේ සිටම දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම පවතින අවස්ථාවක්. අප ප්‍රදේශයටත් ඒ ආකාරයෙන්මයි. මම නුගේගොඩ ප්‍රදේශය. ඉතින් මේ ප්‍රදේශයටත් එහෙමමයි. තරමක සිග්නල් වල යම් කනෙක්ෂන් අඩුපාඩුකම් එහෙමත් තියෙනවා. ඔබටත් ඒ වගේ ගැටලු ඇති. නමුත් අපි උපරිම උත්සාහයෙන් දේශනය පවත්වාගෙන යමු. ගිය සතිය තුල මම ඔබට කිව්වා වාක්‍යයක් හදද්දී මৌলিক කාරණා තුනක් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන කියලා. මৌলিক කාරණා තුනක්. මොනවද මේ කාරණා තුන? අපි කිව්වා සබ්ජෙක්ට් එකක් පිළිබඳව. සබ්ජෙක්ට් එකක්. මම ඊටමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් පසුගිය සතියේ මතක් කිරීම. සබ්ජෙක්ට් කියන එක අපි සිංහලෙන් කතෘ කියලා හඳුන්වනවා. කතෘ කියලා හඳුන්වනවා. මේ සබ්ජෙක්ට් එක මම කොටස් දෙකකට බෙදුවා. I, you, we, they, he, she, it එහෙම නැත්නම් name එකක් විදියට. මේ ටික මම මාක් කරා ඔබට මතකයි singular හෙවත් ඒක වචන කියලා. මේ කට්ටියව අපි වෙන් කරා plural forms හෙවත් බහුවචන කියලා. ඒක වචන සහ බහුවචන කියලා කොටස් දෙකකට සබ්ජෙක්ට් එක මාරු කිරීමක් කළා. ඒක වචන සහ බහුවචන වශයෙන් සමහරක් වෙලාවට ඔබට බෝඩ් එකේ යම් අපහසුතාවයක් නතු වෙන්න පුළුවන්. පොඩක් සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා. මම මේ නුගේගොඩට වෙලත් මේ ගැටලුව මතුවෙනවා. මේ අධික අයහපත් කාලගුණික තත්ත්වය සහ වර්ෂාවත් නිසා වෙන්න ඇති. නමුත් ඒක ලොකු ඉෂුව එකක් වෙන එකක් නැති වේවි. මම කෝකටත් බෝඩ් එකේ ලියන දේ පැහැදිලි කිරීමකුත් කරනවා. ඒතකොට ඔබට ඉෂුව එකක් වෙන එකක් නැහැ. හොඳයි. දැන් මේ සබ්ජෙක්ට් එකේ අපි කිව්වොත් ඔබ දන්නවා කොහොමත්ම බහුවචනයි. ඒගොල්ලෝ කියලා කිව්වොත් එයාලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒතර බහුවචනයි. ඔහු කියලා කිව්වොත් එක්කෙනෙක් ඒක වචනයි. ඇය කියලා කිව්වොත් එක්කෙනෙක් ඒක වචනයි. මෙතන it කියන්නේ ඌ කියන අදහස. අපි මල්ලෙට පූසෙට වගේ නම් ඌ කියලා කියනවා. මේකත් ඒක වචනයි. මෙතන name කියන එකෙන් අදහස් කරන්නේ නම. කෙනෙක්ගේ නමක්. කුමාර වෙන්න පුළුවන්, නිමාලි වෙන්න පුළුවන්, ගයාන් වෙන්න පුළුවන්, mother වෙන්න පුළුවන්, father වෙන්න පුළුවන්. noun එකක් මේ අදහස් කරන්නේ. උතර මේවා ඒක වචනයි. හැබැයි මෙන්න මේ අවස්ථා දෙක විශේෂයි. I සහ you. ඔබ දන්නවා I කියන්නේ මම කියන අදහස. you කියලා කියන්නේ ඔබ නැත්නම් ඔයා කියන අදහස. මේවා සිංහල භාෂාවේදී අපිට දැනෙනවා ඒක වචනයි කියලා. මම කිව්වොත් එක්කෙනෙක්, මගේ ඉස්සරහා ඉන්න පුද්ගලයා ඔයා කියලා කිව්වොත් එක්කෙනෙක්. නමුත් මතක තියාගන්න මම පසුගිය සතිය තුල පැහැදිලි කළා මම කියලා කිව්වත් ඔයා කියලා කිව්වත් ඉංග්‍රීසි භාෂාවේදී මේවා බහුවචන ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ නිසා I සහ you කියන අවස්ථා
බහුවචනයි. මේ ටික තමයි අපි සබ්ජෙක්ට් වශයෙන් පසුගිය සතිය තුල ඉගෙන ගත්තේ. දැන් මේක අවශ්‍ය කෙනෙකුට විනාඩියෙන් ටක් ගාලා තප්පර දෙකෙන් තුනෙන් පොඩි නෝට් එකක් දාගන්න අලුත්ම කෙනෙක් ඉන්නවා නම් පසුගිය සතියේට මම පැහැදිලි නෝට් එකක් දුන්නා. ඔබ අලුත්ම සමාජිකයෙක් නම් මම ගෲප් වලට අපගේ නෝට් මේ පටිගත කිරීම පසුගිය දේශනාවේ පටිගත කිරීම ලබා දෙන්නම්. ඔබට මේ දේශනාව බලන්න හැකියාව තියෙනවා. ඊළඟට මම පසුගිය සතිය තුල සාකච්ඡා කළා verb එක හෙවත් ක්‍රියාපදය පිළිබඳව. verb ක්‍රියාපද මෙතෙන්දි මම ඔබට කිව්වා මූලික ක්‍රියාපද කිහිපයක් පිළිබඳව. ක්‍රියාපදවල වර්තමාන සහ අතීත කියන අවස්ථා දෙකම කතා කළා. ඔබට මතක ඇති go කියලා කියන්නේ යනවා කියන අදහස. went කියලා කියන්නේ ගියා කියන අදහස. come කියලා කියන්නේ එනවා කියන අදහස. came කියලා කියන්නේ ආවා කියන අදහස. මෙන්න මේ ආකාරයට ක්‍රියාපදවල වර්තමාන සහ අතීත වශයෙන් මූලික අවස්ථා දෙකක් අපි පසුගිය සතිය තුළ හඳුනාගත්තා. ඊළඟට අපි ඔබ්ජෙක්ට් එක පිළිබඳව සාකච්ඡා කළා කර්මය පිළිබඳව. ඔබට මතකයි මම ඔබ්ජෙක්ට් එක වාක්‍යයක් අරගෙන පැහැදිලි කළා. මම කිව්වේ ඒකේ පාඩම් කරගන්න දෙයක් නෑ, හඳුනා ගැනීමයි අවශ්‍ය වෙන්නේ කියලා. බලන්න මෙතෙන්දී මම මේ ස්පීඩ් යනවා කියලා හිතන්න එපා. පොඩි රිමයින්ඩ් එකක් පසුගිය සතියේ සාකච්ඡා කරපු ටික අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙම උදාහරණ දිහා බැලුවොත් අපි දන්නවා අපි කියලා කියන්නේ සබ්ජෙක්ට් එක, ඉගෙන ගන්නවා කියලා කියන්නේ verb එක, ඉංග්‍රීසි කියලා කියන්නේ ඔබ්ජෙක්ට් එක. අපි තවත් වාක්‍යයක් කෙරෙහි අවධානය යොමු කරොත් විශේෂයෙන් මතක් කරන්න ඕන ඩිප්ලෝමා හදාරන අය පමණක් දේශනය තුළ රැඳී සිටින්න වැරදීමකින්වත් සාපේල උසස් පෙළ එහෙම දරුවෝ රැඳී සිටින්න එපා. ඉන්නව නම් ඉවත් වන්න. මොකද මම ටෙලිග්‍රෑම් කණ්ඩායමට link එක ලබා දුන්න නිසා ගොඩක් සාපේල උසස් පෙළ ළමයි ඉන්නවා. වැරදීමකින් හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් log out වෙන්න පුතේ. අපි ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඇය පන්තියට යනවා. දැන් මේ අදහස තුළ ඇය කියලා කියන්නේ සබ්ජෙක්ට් එක, යනවා කියන්නේ verb එක, පන්තිය කියන්නේ ඔබ්ජෙක්ට්. ඔබට දැන් මතකයට එන්න ඕන පසුගිය සතියේ මම පැහැදිලි කළා මෙන්න මේ verb එක වාක්‍යයේ මැදටත් මේ ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ අවසානයේට යන්න ඕන කියලා මම ඔබට කිව්වා. ඒ අනුව වාක්‍ය හැදෙන්නේ අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියලා. සාමාන්‍ය ඉංග්‍රීසි භාවිතයේ මේ විදිහට. ඇය පන්තියට යනවා. මේක මෙහෙම කියන්න බෑ. අපි මේක කියන්නේ ඇය යනවා පන්තියට කියලා. හැම වෙලාවෙම සබ්ජෙක්ට් එක මුලට එනවා. ඒක හරි. නමුත් verb එක වාක්‍යයේ සාමාන්‍යයෙන් තියෙන අග මේක වාක්‍යයේ මැද්දට එන්න ඕන. අවසානයේ තියෙන verb එක වාක්‍යයේ මැද්දට සම්බන්ධ වෙන්න ඕන. මැද තියෙන ඔබ්ජෙක්ට් එක වාක්‍ය අවසානයේට යන්න ඕන. ඔහු නගරයට යනවා කියලා අදහස ගත්තොත් ඕක වෙනස් වෙන්න ඕන. ඔහු යනවා නගරයට කියලා. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා කියලා අදහස ගත්තොත් ඒක වෙනස් වෙනවා. ඒගොල්ලෝ කතා කරනවා ඉංග්‍රීසි කියලා. මම පොතක් කියවනවා කියන අදහස ආවොත් මේක වෙනස් වෙනවා. මම කියවනවා පොතක් කියලා. ඒකෙන් මම අදහස් කළේ සාමාන්‍ය සිංහල භාවිතය තුළ වාක්‍යයේ මුලට එනවා සබ්ජෙක්ට් කියන අවස්ථාව, වාක්‍යයේ මැදට එනවා ඔබ්ජෙක්ට් කියන අවස්ථාව, වාක්‍යයේ අවසානයේට යනවා verb කියන අවස්ථාව. නමුත් ඉංග්‍රීසි භාවිතය තුළ අපි මේ අදහස ඉංග්‍රීසි වලින් ලියනවා නම්, ඉංග්‍රීසි වලින් කතා කරනවා නම් සබ්ජෙක්ට් එක මුල ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මැද අවස්ථාවේ තියෙන ඔබ්ජෙක්ට් එක වාක්‍ය අවසානයේට ගිහිල්ලා අවසානයේ තියෙන verb එක වාක්‍ය මැදට එන්න ඕන. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන වාක්‍යය ඉංග්‍රීසි රටාවට හැරුණොත් මෙතන සම්බන්ධ වෙනවා අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියලා. ඇය පන්තියට යනවා කියන අදහස ඉංග්‍රීසි රටාවට මාරුනොත් ඇය යනවා පන්තියට කියන අදහස එන්න ඕන. ඔය ටික තමයි අපි පසුගිය සතියේ කතා කළේ. එහෙමනම් අද දවස තුල මූලික පාඩම හා සම්බන්ධ වෙමු. පසුගිය සතිය තුල සම්බන්ධ වෙච්ච බැරි කෙනෙක් හිටියනම්
එයාට පුළුවන් පසුගිය ප්‍රතිගත කිරීම අපි සමුහයන් වලට කණ්ඩායම් වලට ලබා දෙන්න. හොඳයි එහෙනම් අද අපේ මූලික මාතෘකාව the simple present tense. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් අද පළවෙනි දවසේම tense එකක් ඉගෙන ගන්න තියෙන්නේ. හැමදාම present tense ඉගෙන ගත්ත දැන් නම් එපා වෙලා තියෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මම ඔබට පසුගිය සතියේ කියා දුන්නා අපි අවශ්‍ය තැනින් අවශ්‍ය ආරම්භය ගන්න ඕන. දැන් ගිය සතියේ අපි භූමිය සකස් කරා නම් අද අපි ඒකට අවශ්‍ය ඉදිකිරීම කරන්නයි මේ සූදානම් වන්නේ. අපිට ඉදිකිරීමක් කරද්දී අතිවාරයෙන්ම ඉඳන් කරන්නේ නැතුව වහල ඉඳන්වත් ෆවුන්ඩේෂන් බාහිරව බිත්තිවල ඉඳන්වත් කරන්න බෑ. ඒ නිසා අතිවාරයෙන්ම ඉඳන් තමයි අපි එන්න ඕන. ඒ අතිවාරම හරහා එන්න නම් අපිට අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ present tense වල දැනුම. ඔබ present tense විවිධ තැන්වල විවිධ විදිහට ඉගෙනගෙන ඇති. හැබැයි අද දවස තුල ඉතාමත් නිවැරදිව මතක තියාගන්න පහසු සරල ක්‍රමවේදවලට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම දේශනය හැමදාම මේ වෙලාවට රාත්‍රී 7:30 සිට 9 දක්වා සෙන්සුරාදා පවත්වන අතරතුර ඊට බාහිරින් ඔබට පුළුවන් ඉරිදා උදෑසන 6:30 විශේෂ ස්පෝකන් වැඩසටහනක් වර්ක්ෂොප් එකක් වැඩමුළුවක් පවත්වනවා. මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම බදාත රාත්‍රී 10:30 විශේෂ ග්‍රැමර් වැඩමුළුවක් පවත්වනවා. ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අනුව සතියකට දේශන 3ක් තියෙනවා. අපි මාස 2ක විතර කාලයක් ගියාට පසුව පැට්‍රිකල් එක සඳහා අමතර දේශනත් සම්බන්ධ කරනවා. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. වේලාවන් වෙන් කරලා මොකද මෙතන බහුතරයක් ඉන්නේ රැකියා කරන අය. ඒ නිසා රැකියා කටයුතු දෙක අමතර දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. පහසු වෙලාවන් දාලා තමයි දේශන සම්බන්ධ කිරීම කරන්නේ. හොඳයි අපි අලුත්ම සමාජිකයෝ ඉන්නවා නම් විශේෂයෙන්ම අපේ Telegram කණ්ඩායම හරහා සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් අපේ WhatsApp කණ්ඩායමට ඔබ සම්බන්ධ වෙන්න. WhatsApp කණ්ඩායමේ පොදු කණ්ඩායමේ link එක තව සුළු මොහොතකින් Zoom wall එකට ලබා දෙන්නම්. ඔබට පුළුවන් Zoom එක හරහා Zoom wall එක හරහා ලැබෙන link එකෙන් අපේ WhatsApp කණ්ඩායම සමග ඒක රාශී වන්න. දෙකටම පාඨමාලාව කරන අය අපි වෙන් කළ මේ වෙද්දී 30ක පමණ සමූහයක් මේ වෙද්දී අපි හදලා තියෙනවා. අපේ සමස්ත බඳවා ගැනීම 50යි අපේක්ෂිත ප්‍රමාණය. තව 20කට විතර අවස්ථාව තියෙනවා. ස්ථිරවම පාඨමාලාව හදාරනවා නම් අපි දේශනයේ අතරතුර දුරකථන අංකයක් ලබා දෙන්නම්. එම දුරකථන අංකයට දැන් මැසේජ් වෝල් එකටත් පණිවිඩ කීපයක් ලැබිලා ඇති. එම දුරකථන අංකයට ඔබගේ සම්පූර්ණ නම, පළාත, දිස්ත්‍රික්කය, ලිපිනය WhatsApp මැසේජ් එකක් දාන්න. ස්ථිරව පාඨමාලාව හදාරනවා නම් පමණයි. සුළු මොහොතකින් ඔබට අපේ පොදු WhatsApp කණ්ඩායම මේ පාඨමාලාවට අදාළ පොදු WhatsApp කණ්ඩායම අපි ලබා දීමක් කරන්නම්. ඔබට පුළුවන් දැන් ඒ WhatsApp කණ්ඩායමේ link එක ඔබට ලැබෙනවා. එම කණ්ඩායම තුල තවමත් නැති කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම Telegram හෝ වෙනත් සමූහයක ඉන්න අය ඉන්නවා නම් ඔබට පුළුවන් මේ විශේෂ WhatsApp සමූහය සමග දැන් ඒක රාශී වන් ඒ නමුත් ස්ථාවර සමූහය නෙමෙයි අපි තෝරාගත්ත පිළිස වෙනම විශේෂිත කණ්ඩායමකට මේ වෙද්දී සම්බන්ධ කරලා තියෙනවා. ඔබත් වැඩසටහන හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් පැහැදිලිව පණිවිඩයක් Zoom message wall එකේ ලබා දීලා ඇති. එය කියවලා ඊ අවශ්‍ය ආකාරයට ඒ කටයුතු පිළියෙල කරගන්න. හොඳයි. simple present tense. මොකක්ද මේ අදහස? simple දැන් සතහන් පොතක් තියාගන්න ළඟ simple කිව්වම අපි කියන එක හරිය simple වැඩක්. ඔක simple දෙයක් නේ. simple කියන්නේ සරල, ලේසි කියන අදහස. අපි මෙතෙන්දී සරල කියන අදහස ගමු. present වර්තමාන. මොකද්ද වර්තමානයේ? දැන් මේ අපි ජීවත් වෙන්නේ. මේ වෙලාවේ අපි ඉන්නේ. මේ දැන් ඉගෙන ගන්න වර්තමානයේ කියලා. එතකොට මේ වෙලාවට කලින් අපි හිටියේ අතීත කාලේ. මේ වෙලාවෙන් පස්සේ උදා වෙන තියෙන්නේ අනාගත කාලේ. එහෙනම් දැන් අපි ජීවත් වෙන මේ මොහොත කියනවා වර්තමාන කාලයක්.
වර්තමාන කාලය. එමනම් සරල වර්තමාන tense එකෙන් කාලය කියන අදහස නැත්නම් වාක්‍ය කියන අදහස ප්‍රකාශ වෙනවා. සරල වර්තමාන කාලය simple present tense. මේ topic එක සටහන් කරගන්න. අපි මේ කතා කරන වාක්‍ය රටාවේ පළවෙනි වාක්‍ය රටාව තමයි simple present tense. මේක හරහා අපිට ඉතාමත්ම වැදගත් සාමාන්‍ය කතා කිරීමටත් ලිවීමටත් මේ දෙකටම වර්තමාන කාලයේ වැදගත්. අපිට මූලික වාක්‍ය රටා තුනක් තියෙනවා. වර්තමානයේ, අතීතයේ, අනාගතයේ. සමස්ත ඇක්ටිව් 12යි, පැසිව් වල 8යි, සමස්තයේ 20ක් එනවා. නමුත් ප්‍රධානම වාක්‍ය රටා තුන තමයි simple present, simple past, simple future කියලා කියන්නේ. මේක නැතුව අපිට කතා කරන්නවත්, ලියන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පළමුව කතා කරනවා වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය. ඉන් පස්සේ tenses වලින් බාහිර අනිකුත් ග්‍රැමර් කොටස් ටිකත් එක්ක සහ ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගික කතනයත් ආරම්භ කළා තමයි අපි පන්තිය පවත්වාගෙන යන්නේ. හොඳයි. මේ වර්තමාන කාලයේදී වාක්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් අපි මෙන්න මේ වාක්‍ය රටාව භාවිතා කරන්න ඕන. මෙන්න මේ වාක්‍ය රටාව. වාක්‍ය රටාව තමයි මුලින්ම අපි subject එක ගන්න. ඊට පස්සෙව අපි verb එක ගන්නවා. ගිය සතියේ මේකත් මම ලියන්නේ නැති. ඊළඟට අපි ගන්නවා object එක. ගිය සතියේ මම ලොකු පාඩමක් කරලා නැහැ. අලුත් අයට ගැටලුවක් වෙන්නේ නැහැ. subject, verb, object. හැබැයි අද දවසේ මම ගැන ගත්තොත් ගැටලුවක්. මොකද අද ලොකු කොටසක් සාකච්ඡා කරනවා. subject, verb, object. මේක තමයි අපි වර්තමාන කාලයේදී වාක්‍ය සෑදීම සඳහා භාවිතා කරන වාක්‍ය රටාව. ඔබ ගාව පාට පෑනක් තියෙනවා නම් පාට පෑනකින් මේක ලියන්න. එහෙම නැත්නම් වටේ කොටුවක් හරි ගහගන්න. මොකද ඉදිරියේ සෑම වාක්‍ය රටාවකටම අදාළ විශේෂ ෆෝමැට් එකක් තියෙනවා. වාක්‍ය රටාවේ ෆෝමැට් එක වෙනස් වෙනවා. වර්තමාන කාලයට අදාළ ෆෝමැට් එක තමයි මම මේ ලබා දෙන්න තියෙන්නේ. subject, verb, object. ඉතින් මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අපි සෑම වාක්‍යයක්ම වර්තමාන කාලය තුල නිර්මාණය කරන්නේ මෙන්න මේ ෆෝමැට් එක මූලික කරගෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටාව ඔබගේ මතකයේ තිබිය යුතුයි. අපි දැන් මම දැන් බොහොම සරල වාක්‍ය හරහා පැහැදිලි කරනවා. නමුත් ගැඹුරු සංකීර්ණ වාක්‍යයක් කියා දෙන්නම්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියනවා. කොහොමද subject එක අපි කියලා කියන්නේ? දැන් ඔබ දන්නවා අපි කියන්නේ we කියන අවස්ථාව. we. ඉගෙන ගන්නවා කියන verb එක learn කියන අවස්ථාව කෙනෙක්ට හිතෙන්න පුළුවන් study කියන verb එක. නමුත් study එක ගන්න එපා. learn එක ගන්න. study කියන්නේ අධ්‍යයනය කරනවා කියන අදහස. ඉගෙන ගන්නවා කියන අදහස ඍජුව ප්‍රකාශ වෙන්නේ learn කියන අවස්ථාව. අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි එනම් English කියලා ගන්න. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේක අපි නිවැරදි වාක්‍යයක් හදුවා. දැන් මේකට ඉන් දෙක නෙමෙයි දාන්න යන්න එපා. එහෙම අවශ්‍ය නම් මම කියනවා දාන්න කියලා. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් මෙතන අපි. දැන් මේක මම වෙනස් කරොත් ඒගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. subject එක ඒගොල්ලෝ. කොහොමද ඒගොල්ලෝ කියන්නේ? they කියලා. they. ඉගෙන ගන්නවා කියන verb එක මොකක්ද? learn කියන verb එක. ඔන්න මම මේක ගත්තා. learn. ඉංග්‍රීසි කියන object එක English. ඔන්න වාක්‍යයක් දුවා. they learn English. දැන් අදහසක් එනවා. එයාලා නැත්නම් ඒගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. බලන්න ඊළඟට මම පන්තියට යනවා. මම කියන්නේ කොහොමද subject එක I කියන අවස්ථාව. ඔන්න මම I එක ගන්න. යනවා කියන verb එක. යනවා. කොහොමද යනවා කියන්නේ? go කියන අවස්ථාව. ඔන්න මම go එක ගන්න. I go. පන්තිය object එක තමයි පන්තිය. පන්තිය කියන්නේ class කියන අදහස. මේක class room ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. නිකම්ම class ගත්තා නම් ඇති. දැන් මේකේ තියෙනවා පන්තියට කියලා අදහසක්. මම පන්තියට යනවා. පන්තියට ඒට කියන අදහස නිසා මෙතනදී ඔබ to භාවිතා කරා. අන්න වාක්‍යයක් ඇතුළම I go to
class. ඇයි to එක දැම්මේ? th කියන අදහස වෙන්නේ. මම නගරයට යනවා කිව්වොත් th එනම් to town කියලා එනවා. පාසලට වුණොත් th තියෙන නිසා to school කියලා එනවා. පන්සලට වුණොත් th තියෙන නිසා to temple කියලා එනවා. කාර්යාලයට වුණොත් to එක දාලා to office කියලා එන්න ඕන. එහෙනම් මෙතනදී to එක th කියන අදහස වෙනුවෙන් I go to class මම පන්තියට යනවා. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මම බොහොම සරල වාක්‍ය දෙන්නේ හේතුව විවිධ දැනුම් මට්ටම් වල අය මෙතන ඉන්නවා. හැමෝටම තේරෙන්න අවශ්‍ය විදිහට බොහොම සරල වාක්‍ය දෙන්නේ. නමුත් මෙතන විශේෂත්වය තමයි ඔබට දැන් තව ටිකක් ඉදිරියට තේරුම් ගන්න පුළුවන් වේවි. සාමාන්‍යයෙන් පන්තියක කරන්නේ උදාහරණ වැඩිපුර කතා කරලා උදාහරණ හරහා පුරු කරවීම. නමුත් තියරි එක දෙන්නේ නැහැ තනියෙන් වාක්‍ය හදන්න. නමුත් අපේ පන්තිය තුළ උදාහරණ කතා කරන්න සීමිතව අඩුවෙන් හැබැයි වාක්‍ය ලියන්න අවශ්‍ය සම්පූර්ණ තියරි එක මූලික දැනුම දෙනවා. ඒතකොට මේ ලබා දෙන දැනුම අවබෝධ කරගන්න පමණක් සීමා සහිත උදාහරණ ප්‍රමාණයක් දෙනවා. ඉතින් එතනින් එහාට ඔබට තනියෙන් වාක්‍ය හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ වාක්‍ය ලියලා පුරු කරවීම පමණයි තනියෙන් ලියන අවස්ථාව දෙන්නේ නැහැ. නමුත් අපි ක්‍රමවේදය දෙනවා ඔබට තනියම වාක්‍යයක් හදා ඉදිරියට යන්න පුළුවන් විදිහට. I go to class මම පන්තියට යනවා. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා. සබ්ජෙක්ට් එක ඒගොල්ලෝ. එහෙනම් they එක ගන්න. they. verb එක සෙල්ලම් කරනවා. කොහොමද අපි සෙල්ලම් කරනවා කියන්නේ? play කියන අදහස. play. they play. object එක ක්‍රිකට් කියන අදහස. එහෙනම් ඒක ගන්න. බලන්න වාක්‍ය නිර්මාණය කරපු විදිය. මේ හැම වාක්‍යයක්ම 100%ක් හරි. කිසිම තැනක කිසිම මිස්ටේක් එකක් නැහැ. දැන් ඔබ මේ සියලුම වාක්‍ය ටික හැදුවේ මෙන්න මේ ෆෝමැට් එක යටතේ. දැන් මේ ෆෝමැට් එක යටතේ දීර්ඝ වාක්‍ය හදන විදිහ මම අද කතා කරනවා. දැන් අපි මේ ෆෝමැට් එක නැතුව හැදුවා නම් මේක මේ ඕඩර් එකට එන්නේ නැහැ. ගොඩාක් අය ලියනවා එහෙනම් we English learn here. they English learn. I class go. ඔහොම ලියනවා. වරදිනවා. ඒ වරදින එක නවත්ත ගන්න පුළුවන් ෆෝමැට් එක ඔළුවේ තියාගත්තොත්. ඒ අනුව අපි දන්නවා වර්තමාන කාලයේ මුලින්ම සබ්ජෙක්ට් එක එනවා, මැදට verb එක එනවා, අගට ඔබ්ජෙක්ට් එක එනවා කියලා අපි දන්නවා. හරි ෆෝමැට් එකක් ලියවන්නේ. ලියලා තරු ලකුණක් දාලා ස්ථාන වාක්‍යයක් දාලා මෙහෙම ලියා ගන්නකො. වර්තමාන කාලයෙන් අදහස් ප්‍රකාශ කිරීමට ඉහත වාක්‍ය රටාව භාවිතා කරන්න. හොඳයි මේ උදාහරණ ටික ලියන්න. මේ සරල පොඩි ළමයි ලියන වාක්‍ය තමයි දීලා තියෙන්නේ. මොකද මේ මම මෙතන ලොකු වාක්‍ය එකපාරට කතා කළොත් මේ කාටවත් තේරෙන්නේ නැති වෙවි. සරල වාක්‍ය. නමුත් සරල එක හරහා අපි ගැඹුරු තැනට යමු. වැඩි වෙලා යන්නේ නැහැ. අද දවස් තුනම දීර්ඝ වාක්‍ය ලියන්න කියලා දෙනවා මේ පැයකමාර ඇතුළත. වාක්‍ය හතර ලියා ගන්නකො. අවශ්‍ය කෙනෙක් මතක තියාගන්න ත කියන අදහසට තමයි to එක දාලා තියෙන්නේ. ඔක ලියා ගන්න ගමන් මම වැඩසටහන පිළිබඳව කෙටියෙන් තප්පර කිහිපයකින් මතක් කරන්නම්. ඩිප්ලෝමා පාඨමාලාව 13 සහ 14 කණ්ඩායම අපි මේ වෙද්දී කණ්ඩායම් 12 පවත්වලා තියෙනවා.
මේ කණ්ඩායම් 12න් සමස්ත කණ්ඩායම් 10ක දේශන අවසానයි 11 12 කණ්ඩායම් වල දේශන තවමත් පවත්වනවා. ඒ අනුව 13 14 කණ්ඩායම මේ ආරම්භ කරන්නේ. මෙම කණ්ඩායමේ දේශන සෑම සෙනසුරාදාම රාත්‍රී 7:30 සිට තමයි පවත්වන්නේ. වැඩසටහන අතරතුර මධ්‍යවාර පරීක්ෂණයක් සහ අවසාන විභාගයක් පවත්වනවා. අවසානයේ සිළු දිනාටම සහතික පත්‍ර ඩිප්ලෝමා සහතික පත්‍ර රජයේ පිළිගත් සහතික ලබා දීමක් සිදු කරනවා. මේ සහතික ලබා දීමේදී විභාගීය තුලින් ලබා ගන්නා ලකුණු අනුව සහතිකයේ ක්වොලිටි එක අඩු වැඩි වෙනවා. ක්වොලිටි කියන එකෙන් මම අදහස් කරේ ක්‍රෙඩිට් එක. ඔබ එන්නේ C+ එකක්ද B+ එකක්ද A+ එකක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන් ඔබගේ ප්‍රතිඵල මත. නමුත් සියලු දෙනාටම සහතික ලැබෙනවා. කවුරුත් විභාග ෆේල් වෙන්න විදියක් නැහැ. හැමෝටම පාස් වෙන්න පුළුවන්. සියලු දෙනාටම සහතික පත්‍ර ලැබෙනවා. මේක පෙර අපි සහතික ලබා දුන්න විශේෂ උත්සව අවස්ථාවෙන් පවත්වලා අපි පසුගිය අවුරුදු වල කොරෝනාවට එන්න පෙර පළාත් මුල් කරගෙන දිස්ත්‍රික්ක 5ක් මුල් කරගෙන මෙම වැඩසටහන් පැවැත්වුවා. මම දීර්ඝව මේ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ගිය සතිය තුළ මේ හැම දෙයක්ම දීර්ඝව පැහැදිලි කරපු නිසා. නමුත් දැන් මේ තත්ත්වය තුළ අපිට උත්සවයක් පවත්වලා සහතික ලබා දෙන්න හැකියාව ලැබෙයිද කියන එක පිළිබඳව යම් කුතුහලයක් මතුවෙනවා. ඒ නිසා අපි අපේක්ෂා කරනවා මෙම කණ්ඩායමට විශේෂයෙන්ම අවසානයේ තැපැල් මාර්ගයෙන් සහතික ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට නිවසේම සහතික ලැබෙවි. විභාග සියල්ලම ඔබට ඔන්ලයින් ලියන්න පුළුවන්. මහා ලොකු පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. ජංගම දුරකථනයක් තිබ්බොත් විභාගයේ ලියන්න පුළුවන් විදිහට අවශ්‍ය පසුතලය අපි නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම මේකේ ගෙවීමක් වශයෙන් මාසික ගාස්තුව රුපියල් 1500ක් සමස්ත කාලයේ මාස 6ක් හැමදාම දේශන සෙනසුරාදා රාත්‍රී 7:30ට පවත්වනවා. මාසික ගාස්තුව රුපියල් 1500යි මාස 6යි කාලය. මේ කාලය තුල ඔබට ග්‍රැමර් දැනුම සහ ස්පෝකන් දැනුම වර්ධනය කළ දෙනවා. ඩිප්ලෝමාවක් නිසා මූලික වශයෙන් තියෙන්නේ ග්‍රැමර් සිලබස් එකක්, ව්‍යාකරණ සිලබස් එකක්. නමුත් ව්‍යාකරණ ටික ඉගෙනගෙන විභාග පහස් වෙලා සහතික ගත්තට ඔබට සමාජයට අවශ්‍ය වෙන ඉංග්‍රීසි කතනය සහතිකේවත් ග්‍රැමර් දැනුමවත් නෙමෙයි කතා කිරීමේ හැකියාව. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා ඉරිදා උදෑසන 6:30ට තව විශේෂ වැඩසටහනක් යනවා. පැය භාගයක වැඩසටහනක්. බදාද රාත්‍රී 10:30ට පැය භාගයක වැඩසටහනක් යනවා. පැය භාගයක කොට ඉවර වෙනකොට පැයක් එකමාරක් වෙන්නත් පුළුවන්. මේ වැඩසටහනත් සමග එක රාශි වෙන්න හැකියාව තියෙනවා. අමතර ඉංග්‍රීසි දැනුමක් ලබා ගැනීම සඳහා. ඒ වගේම මේ වැඩසටහන අතරතුරත් ඉදිරියේදී කණ්ඩායම් වෙන් කරලා පුංචි පුංචි කණ්ඩායම් කඩලා ප්‍රායෝගික කතනයේ ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි එකත් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික කතනය තුලින්ම යන ඔබට Zoom එක හරහා කතා බහ කරන්න, අදහස් උමාරු කරගන්න, පුහුණු වෙන්න අවස්ථාව ලැබෙනවා ඉදිරි දවස්වලදී. ඒ අනුව අපේ අද දෙවෙනි දවස කියන්නත් පුළුවන්. හරියටම කිව්වොත් පළවෙනි දවස කියන්නත් පුළුවන්. මොකද ගිය සතියේ අපි පැහැදිලි කිරීමත් එක්ක ආරම්භයක් ගත්තා පමණයි. මූලික පාඩම සාකච්ඡා කරන පළමු දිනය තමයි අද දවස. ඒතර අද සිට සෑම සෙනසුරාදාම රාත්‍රී 7:30ට මේ දේශනය පවත්වනවා. මාසයකට දේශන 4ක්, සෑම මාසයකටම දේශන 4ක් ආවරණය වෙන පරිදි දේශන පවත්වනවා. ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඉගෙනීම් කරන්නේ මම විසින්. මා පිළිබඳ හැමෝම දන්නවා. ඒ නිසා මම නැවතත් පැහැදිලි කරන්න යන්නේ නැහැ මම පිළිබඳව. ඔබට පුළුවන් ඉදිරියේදී මේ වැඩසටහන සමග එකතු වෙන්න කැමති නම් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න කැමති නම් ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, පළාත, දිස්ත්‍රික්කය අපිව ලබා දීලා තියෙන දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න. Zoom wall එකට ලබා දීලා තියෙන අංකය ලැබුණ නැති අලුත් කවුරු හරි ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්න. 077යි 511යි 19:35 077යි 511යි 19:35. මේකට විස්තර එවන්න අවශ්‍ය ඔබ පාඨමාලාව කරනවා නම් පමණයි. පාඨමාලාව කරනවා නම් පමණයි විස්තර එවන්නේ. එසේ නැත්නම් විස්තර ලබා දෙන්නේ එපා. ඒ වගේම අපි දැනට ලබා දීලා තියෙන WhatsApp group එකේ link එක ඔබට ලබා දීලා තියෙනවා මැසේජ් එකක් ආකාරයෙන් Zoom wall එකට. ඔබට පුළුවන් අපේ ප්‍රධාන WhatsApp 19 නෙමෙයි, නමුත් වැඩසටහන අදාළ කණ්ඩායම් සමග එකතු වෙන්න හැකියාව තියෙනවා. ඔය ඉස්සෙල්ලම මැසේජ් එක හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා. හොඳයි, මේ මැසේජ් එක නැවත ලබා දෙන්නම්. group link එක මම නැවත ලබා දෙන්නම්.
සිග්නල් ඩ්‍රොප් එකක් නිසා ලින්ක් එක ලබා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා. ඔන්න අපේ WhatsApp කණ්ඩායම මේ කණ්ඩායම තමයි මේ වැඩසටහනට අදාළ WhatsApp සමූහය. ඔබට පුළුවන් මෙන්න මේ WhatsApp සමූහයේ මේ ලින්ක් එක හරහා WhatsApp කණ්ඩායම සමග එකතු වෙන්න. නමුත් ස්ථිරවම වැඩසටහන හදාරන්න අපේක්ෂා කරනවා නම් දැන් මම තවත් මැසේජ් එකක් ඔබට Zoom එකටම පහලින් ලබා දෙනවා. මේ මැසේජ් එකේ සඳහන් ආකාරයට ඔබගේ විස්තර ටික ඔය ලබා දීලා තියෙන දුරකථන අංකයට WhatsApp කරන්න. මෙලෙස WhatsApp කළ යුත්තේ ඔබ පාඨමාලාව හදාරනවා නම් පමණයි. පාඨමාලාව හදාරන්න අපේක්ෂාවක් නොමැති නම් ඔබට පුළුවන් මේ WhatsApp අපි ලබා දෙලා තියෙන link එකකින් අපේ වෙන් කරලා තියෙන කණ්ඩායම සමග එකතු වෙන්න හැකියාව තියෙනවා. ඉස්තරම හදාරනවා පමණ ඔය දුරකථන අංකයේ විස්තරය වන්න අනිවාර්යයෙන්ම විස්තරය වන්න ඔබ විශේෂ වූ මේ වැඩසටහන ඩිප්ලෝමාවට අදාළව සකස් කරපු විශේෂ WhatsApp කණ්ඩායමට අපි ඒක රාශී කිරීමක් කරනවා. දැනට මම හිතන්නේ 30ක 32ක විතර ප්‍රමාණයක් කණ්ඩායම් තුළ ඉන්නවා. සමස්ත අපේ බඳවා ගැනීමේ සීමාව 50ක් පමණයි. තව 20ක 18ක වගේ ප්‍රමාණයකට අපේ කණ්ඩායම සමග 13 14 ඩිප්ලෝමා වැඩසටහන සමග ඒකාබද්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂම මතක් කරනවා විස්තර එව්ව අය නැවත එවන්න එපා. විස්තර එවලා විශේෂ කණ්ඩායම සමග එකතු වෙච්ච අය නැවත විස්තර එවන්න එපා. ඒ වගේම විස්තර ඔබ එව්වනම් තවම සමහරක් විට අපි කණ්ඩායමට ඇඩ් කරලා නැති වෙන්න පුළුවන්. අද දවසේ පැයකට දෙකකට කලින් වගේ විස්තර ලබා දුන්නා නම් ඒ අයත් නැවත එවන්න අවශ්‍ය නැහැ. අපි අද රාත්‍රියේ හෝ හෙට වගේ වෙද්දි අදාළ කණ්ඩායම සමග ඔබව එකතු කිරීමක් කරන්න. හොඳයි. පාඩමත් එක්ක සිංහල අදහස අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් we learn English අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. they learn English ඒගොල්ලෝ නැත්නම් ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I go to class මම පන්තියට යනවා. they play cricket ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. දැන් අපි මෙහෙම අදහසක් ගත්තොත් මම ලියුමක් ලියනවා. දැන් සබ්ජෙක්ට් එක මම කියන්නේ I. ලියනවා කියන verb එක write. මම ඔබට මේ සීලම ක්‍රියාපද ටික ලබා දුන්නා අපේ විශේෂ කණ්ඩායමට ලබා දීලා තියෙන්නේ. නැවතත් මම එකතු කරන්නම් අලුත් සමාජිකයන් ඉන්න නිසා I write මම ලියනවා ලියුමක්. ඔබ දන්නවා ලියුම කියලා කියන්නේ letter කියන අදහස. letter. දැන් ලියුමක් කියන අදහසක් තියෙනවා. ඒ නිසා ඒක දානවා. I write a letter. මම ලියුමක් ලියනවා. දැන් ඔබ හැමදාම පන්ති වල ඉගෙනගෙන ඇති a letter කියන කතාව. හැබැයි ඔබ හරියටම දන්නේ නැහැ නේද? ඇයි මේකට a දැම්මේ කියලා. මේකට ද දාන්නත් පුළුවන්. a නැතුව ද දාන්නත් පුළුවන්. the letter කියලා ගන්නත් පුළුවන්. එහෙනම් ඇයි මම a දැම්මේ? මට හිතුණා a දාන්න. ඒ නිසා මම a දැම්මා. එහෙමද? නැත්නම් මට හිතුණා ද දාන්න. ඒ නිසා මම ද දැම්මා. ඒකද තාර්කිකය? නෑ. අපි භාෂාව ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකේ පරතරයට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න එක වාක්‍යද එක වචනයද ඒක ග්‍රැමර් කොටසද ඒක අඩුවක් නැතුව ඉගෙන ගන්න ඕනේ. ඒකේ භාගයක් ඉගෙනගෙන වැඩක් නැහැ. ඒ නිසා මේ හැම කොටසක්ම මම ඉතාමත් සරලව කියා දෙන්නම්. මට මේ ඩිප්ලෝමා එකේ මාස 6 තුල සමස්ත ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකම ඔබට දෙන්න බැරි වෙයි. ඒ වගේ මුළු ලැන්ග්වේජ් එකම දෙන්න නම් අපිට ලොකු කාලයක් යයි. ඒ වගේම මේ ලැන්ග්වේජ් එක මේක භාෂාවක් නිසා මමත් නොදන්න දේවල් අනන්තවත් ඇති. ඒක තමයි ඇත්ත කතාව. මොකද මේක භාෂාවක්. නමුත් උපාධියක් මට්ටමට අවශ්‍ය දැනුම මට දෙන්න පුළුවන්. මම විශ්වවිද්‍යාලය තුල උගන්වනවා. උපාධියට අදාළ සිලබස් අපි දන්නවා. ඒ දැනුම එතනින් එහා දැනුම තව ටිකක් ඉස්සරහට දෙන්න හැකියාව තියෙනවා. හැමෝම ඔබට කියන්නේ මෙතෙන්ට දාන්න ලියුමක් කියලා. හරි. මෙතන අල්ක යන්නේ ඒ නිසා අදහස නිසා එකක් නිසා දැම්ම කියලා ඔබත් හිතයි. ඒක හරි. ඒක තමයි ඇත්ත. නමුත් ඔබට පුළුවන් ද බලන්න මෙතන දද කියන එක වෙන් කරගන්න. ඔබ දන්නවද? කොහොමද මේකට එන්නේ දද කියන එක හඳුනගන්නේ කොහොමද? මම තප්පර කිහිපයකින් ඒක කියා දෙන්නම්. බලන්නකො මේ අදහස. ඔන්න බලන්න පොත කියන අදහස. ඔන්න බලන්න පොතක් කියන අදහස. පොත කියන අදහස පොතක් කියන අදහස. දැන් මේක එකක් නේද? පොත කිව්වොත් එකක් නේද? හොඳට තේරුම් ගන්න.
විනාඩියක්වත් යන්නේ නැහැ. සමහරක් කෙනා මේකම අවුරුදු ගානක් මේ ඩවුට් එකේ ඉන්නේ නැති. මේක හරියට හඳුන ගන්න බැරුව අවුරුදු ගානක්. මේ වෙනකන් ජීවිත කාලෙම ඉදියා වෙන්න පුළුවන් මම විනාඩියෙන් තේරෙන්න කියන්නේ. පොත කිව්වහම එකක්. පොතක් කිව්වම එකක්. එහෙනම් දැන් හිතන්න මෙහෙම තනි දෙයක් ගැන අදහස් වෙනව නම් එතෙන්දී එක හරි ද එක හරි දාන්න. තනි දෙයක් ගැන එක දෙයක් ගැන අදහස් වෙනව නම් හරි ද හරි දාන්න ඕනේ. එහෙනම් පොත කිව්වා හරි ද හරි ඕන. පොතක් කිව්වා හරි ද හරි ඕන. බලන්න මෙතන නිවස නිවසක්. දැන් ආයි මතක් කරන්නකෝ තනි දෙයක් ගැන සඳහන් වෙනවා නම් හරි ද හරි දාන්න ඕන. එහෙනම් නිවස කිව්වම එකක් හරි ද හරි දාන්න ඕන. නිවසක් කිව්වත් එකක් හරි ද හරි දාන්න ඕන. මේසය මේසයක්. දැන් මොකක්ද මම කිව්වේ? තනි දෙයක් ගැන සඳහන් වෙනවා නම් හරි ද හරි දාන්න ඕන. මේසය කිව්වහම එකක්. එහෙනම් හරි ද හරි දාන්න ඕන. මේසයක් කිව්වම එකක්. එහෙනම් හරි ද හරි දාන්න. එහෙනම් දැන් මතක තියාගන්න තනි දෙයක් ගැන කියවෙනවා නම් මේකට හරි ද හරි අපි දාන්නවා. හැබැයි ඒ තනි දෙය තුල අල් කයන්න શબ્ද වෙනවා නම් දාන්න. අල් කයන්න શબ્ද වෙන්නේ නැත්නම් ද දාන්න. නිවස කිව්වහම තියනවද මෙතන අල් කයන්න શબ્දේ? නෑ. එහෙනම් අපි දානවා මේකට the house. the house. මෙතන නිවසක් කිව්වහම අල් කයන්න තියෙන ඔබට පේනව නේද? එහෙනම් දාන්න. a house. මෙතන පොත කිව්වහම බලන්න අල් කයන්නක් තියනවද? නෑ. එහෙනම් මම දානවා the book. මෙතන පොතක් කිව්වහම අල් කයන්න තියනව නේද? එහෙනම් මම දානවා a book. මෙතන මේසය කිව්වහම එකක් මම තීරණය කළා මේකට හරි ද හරි දාන්න ඕන කියලා. මෙතන මේසය කිව්වහම තනි දෙයක්. හැබැයි අල් කයන්න නෑ. ඒ නිසා මම දානවා the table කියලා. හැබැයි මෙතන මේසයක් කිව්වහම අල් කයන්න શબ્දයක් තියෙනවා. ඒ නිසා the එක පැත්තකින් තියලා එක දානවා table. දැන් ජීවිතේ කවදාවත් මේක අමතක වෙන්නේ නැහැ. නැවතත් පැහැදිලි කරන්නම් මොකද්ද මේ නීතිය? කිසියම් වූ අදහසක තනි බවක් තනි දෙයක් අදහස් වෙනවා නම් අපි එතෙන්දී එක හරි ද එක හරි දාන්න ඕන. කිසියම් වූ අදහසක තනි බවක් තනි දෙයක් ප්‍රකාශ වෙනවා නම් අපි එතනදී හරි ද හරි දාන්න ඕන. ඒ තනි බව තුල අවසානයේට අල් කයන්න શબ્ද වෙනවා නම් අපි එක දානවා. ඒ තනි එක තුල අවසානයේට අල් කයන්න શબ્ද වෙනවා නම් අපි එක දානවා. අල් කයන්න શબ્ද නොවෙනවා නම් අපි ද එක දානවා. දැන් රජය කියලා කිව්වොත් රජය කියන්නේ එකක්. එහෙනම් හරි ද හරි මේකට එන්න ඕන. බලන්න අල් කයන්න තියනවද? රජය ඈ නේද? එහෙනම් අපි දානවා ද කියලා. the government. රජයක් කියලා එනවා. අන්න අල් කයන්නක් තියෙනවා. එහෙනම් දානවා එක government. බල්ලා කියලා එනවා. බල්ලා කිව්වම එක්කෙනෙක් එක සතෙක්. එහෙනම් හරි ද හරි දාන්න ඕන. බලන්න මෙතන අල් කයන්න තියෙනවද කියලා බල්ලා නැහැ. එහෙනම් මම ද දානවා the dog කියලා. බල්ලෙක් අන්න මෙතන එක්කෙනෙක්. එහෙනම් හරි ද හරි දාන්න ඕන. බලන්න මෙතන අල් කයන්න තියෙනවා. එහෙනම් මම දානවා dog විදියට. එහෙනම් ඔබට සමහරෙක්ට හැමෝටම නෙමෙයි සමහරෙක්ට ජීවිත කාලෙම මේක දද කියන එක ගැටලුවක් තියෙන්නේ. නිකන් හිතුමතේට දැකන පුරුද්දට පුරුවට අත ලියවෙන විදියට ඔබ ලියද්දී ඔබ කතා කරද්දී සහ ද හරි භාවිතා කරන්න. හැබැයි අද ඉඳන් මේ වැරද්ද කරන්න එපා. ජීවිත කාලෙම ඔබට අමතක වෙන එකක් නැති වේවි. නැවතත් මතක් කරනවා තනි දෙයක් ගැන සඳහන් වෙනව නම් අපි හරි ද හරි දානවා. මේ තනි දෙය තුල අල් කයන්නේ શબ્දේ එනවනම් එක දානවා. අල් කයන්නේ શબ્දේ නැත්නම් ද එක දානවා. මේවා ඉතාමත් සරල දේවල්. අපි නර්සරි කාලේ වගේ නිකන් ඉගෙන ගන්න දැන් සමාජයත් එක්ක ගත්ත ඉස්සර නෙමෙයි. ඔබගේ මගේ වයසේ නෙමෙයි. නමුත් ඉස්සර දැන් තියෙන සමාජයත් එක්ක ගත්තොත් නර්සරි යන ළමයින්ටත් මේවා උගන්වනවා. හරි. ඒ අනුව තමයි මෙතන දැම්මේ
මම ලියුමක් ලියනවා කියන අදහසේදී ලියුමක් කිව්වම කියන අදහස. දැන් මම ඔතන හදිස්සියෙන් හරි ලියුම කියලා ආවනම් ලියුම කියලා ආවනම් ද දානවා. ඔතන ආවේ ලියුමක් I write a letter කියන අදහස. මම ලියුමක් ලියනවා. හොඳයි. ඔකත් සටහන් කරගන්න. දැන් ඔබ දැක්කා අපි ඔතෙන්දී නිවැරදි වාක්‍ය හැදුවා subject එක verb එක object එක මූලික කරගෙන. දැන් අපි මේ වාක්‍ය තරමක් දීර්ඝ කරගමු. තව පොඩ්ඩක් දිග් කරගමු. දිග් කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි නිපාතයක් සම්බන්ධ කිරීමේ. preposition එක. නිපාත පදයක්. නිපාත පදයක් විදිහට මම දැන් කතා කරන්නම් with කියන අවස්ථාව. with කියන්නේ සමග කියන අදහස. සමග. දැන් ඔය තාත්තා දැන් මේ සමග කිව්වට සාමාන්‍ය කතනයත් එක්ක එක කියලා කියනවා. සාමාන්‍ය කතරේදී එක එහෙම නැත්නම් සමග. අපි කියනවා අම්මත් එක්ක, තාත්තත් එක්ක, යාළුවත් එක්ක, එයාලත් එක්ක, ඔහුත් එක්ක, ඇයත් එක්ක මේ එක කියන්නේ සමග කියන අදහස. අම්මත් එක්ක, අම්මත් සමග. තාත්තත් එක්ක, තාත්තත් සමග. සමග කියන අදහස ඔය තියෙන්නේ. එහෙනම් සමග කියලා කියන්නේ with කියන අවස්ථාවයි. with කියන අවස්ථාවෙන් තමයි සමග කියලා අපි කියන්නේ. දැන් මෙතනදී මට පුළුවන් මෙහෙම අදහසක් ගන්න. අම්මා එක්ක කියලා කිව්වොත් බලන්නකෝ සිංහල අදහස අම්මා එක්ක. අම්මා කියන අදහස හොඳට අවධානය දෙන්න. ඔබට අමතරව පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පන්තියේ උගන්වන දේ හොඳටම ප්‍රමාණවත්. හැබැයි අවධානයෙන් ඉන්න වෙන වැඩ වෙන කල්පනාවල නිරත වෙන්න එපා මේ කාලය තුල. අම්මා එක්ක. අම්මා එක්ක. බලන්න මුලට ඇවිල්ලා තියෙන්නේ අම්මා කියන අදහස. අගට ඇවිල්ලා තියෙනවා එක්ක හෙවත් සමග කියන අදහස. තාත්තත් එක්ක. තාත්තා කියන එක මුල එක්ක සමග කියන එක අග. ඇයත් එක්ක. ඇය කියන එක මුල එක්ක සමග කියන එක අග. ඒ සිංහල භාෂාවේ. ඉංග්‍රීසි වලදී ඔය එක නැත්නම් සමග කියන අදහස ඉස්සරහට ගන්න. එක නැත්නම් සමග කියන අදහස ඉස්සරහට ගන්න. එහෙනම් අම්මත් එක්ක කියන්නේ කොහොමද? mother with නෙමෙයි with එක ඉස්සරහට දාන්න. with mother. තාත්තත් එක්ක with එක ඉස්සරහට දාන්න. with father. කමල් එක්ක with එක ඉස්සරහට ගන්න. with කමල්. නිමාලි එක්ක with එක ඉස්සරහට ගන්න. with නිමාලි. ඔන්න දැන් භාවිතය පැහැදිලි. අම්මත් එක්ක with mother, තාත්තත් එක්ක with father, කුමාරත් එක්ක with කුමාර, යහළුවොත් එක්ක with friends. ඔන්න භාවිතය. එහෙමනම් සමග කියන අවස්ථාව නැත්නම් අපේ දෛනික ජීවිතයේ එක කියන අදහස ප්‍රකාශ වෙන්නේ with කියන අවස්ථාව මූලික කරගෙන. සාමාන්‍ය සිංහල කතනය තුල අම්මා එක්ක කියලා කියද්දී අම්මා කියන අදහස මුලට ඇවිල්ලා සමග කියන අදහස අගට ගියාට ඉංග්‍රීසි භාවිතය තුළ සමග කියන අදහස ඉදිරියට පැමිණීමක් සිද්ධ වෙනවා. දැන් බලන්න මම ඔය ලියලා තියෙන වාක්‍ය දිහා I write letter. මම ලියුමක් ලියනවා. මම ලියුමක් ලියනවා අම්මත් එක්ක. මේ letter එක අගට ඕක එකතු කරන්න with mother කියන. with mother. බලන්න දැන් අදහස I write a letter with mother. මම ලියුමක් ලියනවා අම්මත් එක්ක. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එවලේ වාක්‍ය ලියුවා සබ්ජෙක්ට් එක අපි B ඉගෙන ගන්නවා learn ඉංග්‍රීසි English we learn English යහළුවන් කියන්නේ friends කියන අදහසනේ. එහෙනම් with එක දාලා ලියන්න with friends. අන්නවස we learn English with friends. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යහළුවන් සමග. හරිම ලේසි. එහෙනම් මේ තියෙන්නේ සමග කියන අදහස. සමග කියන එක තමයි with එක හරහා ප්‍රකාශ වෙන්නේ. with එක අලුත් රූලක ලියලා සිංහලෙන් සමග එක්ක කියන අදහස ලියලා මේ උදාහරණ දෙකක් ලියා ගන්නකො. බෝඩ් එක පේන්නේ නැතුව ගියා නේද? නෑ. හරි නේද? දැන් පේනවා. ඔකට මම කියන්න පොඩ්ඩක් බොද වෙන ස්වභාවයක් තියෙන පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් වගේ ඇවිල්ලා. ලියන්නකෝ
with කියලා දැම්ම සමග එක කියන අදහස දාන්න. සමග එක දැන් හරිය ගිහිල්ලා තියෙන දැන් පේනවා. I write a letter with mother. I write a letter with mother. මම ලියුමක් ලියනවා අම්මත් එක්ක. We learn English with friends. We learn English with friends. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යහළුවන් සමග. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යහළුවන් සමග. දැන් මේ සියල්ල අපි සාකච්ඡා කරන්නේ බහුවචන කර්තෘ පද ටික මූලික කරගෙන කර්තෘ පද එක වචනයේදී යම් වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් ටික මම කරන්නම් මූලික කරගෙන. හොඳයි. දැන් අපිට පුළුවන් කාලය හඟවන විශේෂ වචනයක් මේ වාක්‍යයන් සමග එකතු කරන්න. අපි දැන් මේ ස්ටෙප් බයි ස්ටෙප් දීර්ඝ වාක්‍ය වලට තමයි යොමු වෙන්නේ. හොඳට රටාව තේරුම් ගන්න. ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. කාලවාචී පද. කාලවාචී පදයක් කියලා කියන්නේ කාලය මුල් කරගෙන කාල සීමාවක් මුල් කරගෙන අදහස් ප්‍රකාශ වෙන විශේෂ වූ වචන. කාලය මුල් කරගෙන යම්කිසි කාල සීමාවක් මුල් කරගෙන අදහස් ප්‍රකාශ කරන සුවිශේෂ වචන තමා කාලවාචී පද කියලා කියන්නේ. දැන් ඔබ හිතන්නකෝ අද කියන අදහස, ඔබ හිතන්නකෝ හෙට කියන අදහස, ගිය සතියේ කියන අදහස, හොඳට තේරුම් ගන්න. ලබන සතියේ කියන අදහස, ලබන මාසයේ කියන අදහස, ගිය සතිය, ගිය මාසය කියන අදහස, ගිය අවුරුද්ද කියන අදහස, ලබන අවුරුද්ද කියන අදහස, උදෑසන කියන අදහස, සවස රාත්‍රිය කියන අදහස, හැමදාම, හැම සතියෙම, හැම මාසෙම, හැම අවුරුද්දම කියන අදහස්. මෙන්න මේ වගේ විශේෂ කාලය හඟවන වචන වලට අපි කියනවා කාලවාචී පද නැත්නම් timely verbs කියලා. මේ කාලය හඟවන පද වාක්‍යයකට සම්බන්ධ කරන ක්‍රමයක් තියෙනවා. දැන් අපි මේ ඉගෙන ගන්නේ වර්තමාන කාලය පිළිබඳව වර්තමාන අදහස වර්තමාන කාලය පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එහෙමනම් වර්තමාන කාලය පිළිබඳව සාකච්ඡා කරද්දී වර්තමානය පිළිබඳව අදහස ගැළපෙන කාලවාචී පද භාවිතා වෙන්න ඕන. වර්තමානය පිළිබඳව අදහස්. දැන් අද today උදෑසන morning. දැන් අපි good morning කියනවනේ. සුබ උදෑසන. ඒතර morning කියන්නේ උදෑසන. දැන් ඔතෙන්දී good morning කියලා කිව්වට අපි මෙතනදී භාවිතා කරන්නේ good කැල්ල අයින් කරලා in the කියන කොටස එකතු කරලා in the morning කියලා. එහෙමනම් උදෑසන කියලා කියන්නේ in the morning. සවස කියලා කියන්නේ in the evening. රාත්‍රිය කියලා කියද්දී in the night ගන්න පුළුවන්, at night ගන්නත් පුළුවන්. අද කියලා කියන්නේ today කියන අදහස. ඒ වගේම මම මේ ටිකක් මතක් කරන්නම්. ඒක අපිට දැම්ම අවශ්‍ය නැහැ. tomorrow කියන්නේ හෙට, අනාගතයි. next week ලබන සතිය. ඒ වගේම අතීතයේ අදාළව යනවා yesterday ඊයේ, last week ගිය සතිය, last month ගිය මාසේ. ඔය සියල්ල මම ඔබට group එකට දෙන්නම්, පොඩි සටහනක් දෙන්නම් බලා ගන්න. ඒක පොඩ්ඩක් සටහන් පොතේ ලිව්වත් කමක් නැහැ. මම මේ group එකට දෙන්නම්. ඒ වචන ටික දැන් බෝඩ් එකේ ලියාගත්තොත් ටිකක් කාලේ නාස්ති වීමක් වගේ වෙනවා. ඒ නිසා group එකට එවන්නම්. group එක හරහා ඒක සටහන් පොතට එකතු කරගන්න. දැන් මේ කතා කරන්නේ වර්තමාන කාලය නිසා
අපි වර්තමානය පිළිබඳව අදහස් කරන කාලවාචී පද උදාහරණයක් අද කියන අදහස වර්තමානයි. හැමදාම කියන අදහස වර්තමානයට ගන්න පුළුවන්. ඒක වර්තමාන විතර නෙමෙයි අතීත අනාගත ගන්නත් පුළුවන්. මම දීර්ඝව ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඒ වගේම හැම සතියෙම කිව්වොත් වර්තමානයි. මෙන්න මේ වගේ වර්තමාන කාලීන කාලවාචී පද අපිට පුළුවන් මේ අපි කතා කරන ටෙන්ස් එකත් එක්ක භාවිතා කරන්න. වර්තමානයේ අවශ්‍ය ටික ඕකනම් මම පොඩි සටහනක් දෙන්නම් නැත්නම් ටිකක් අපහැදිලි වෙන්නත් පුළුවන් නේ. මේක හැබැයි ගෲප් එකට එවනවා. ගෲප් එකට මම අතීත කාලය සහ අනාගත කාලයත් සමන්විත කාලවාචී පද ටික ඔබට ලබා දෙන්නම්. මේක පොඩ්ඩක් අවශ්‍ය කෙනෙක් නෝට් එක දාගන්න ගෲප් එකට එවනවා අවශ්‍ය නම් දාගන්න. today every week ಈ capital කරලා ගමු. every month, every in the morning, in the evening, at night. සිංහල අදහස් දෙන්න අවශ්‍ය නම් ලියා ගන්න. සිංහල අදහසත් එක්ක කොහොමද නම් ගෲප් එකකටත් එවනවා. නමුත් සතහන ගාව ඔක දාලා තිබ්බොත් වැඩි ප්‍රයෝජනයක් ලැබෙවි ඔබට. දෙපැත්තටම ලියන්න එපා. මම ලිව්වට සිංහල අදහස් ලියන්න ඉස්සරහින් තියෙන පහළට ලියා ගන්න. සිංහල අදහස් දෙන්නම් ඉංග්‍රීසි ටික දාගන්න ඉක්මනින් ගෲප් එකකටත් එවනවා. ගෲප් එකට එවද්දි මම අනාගතය සහ අතීතයත් මුල් කරගෙනම එවන්නම්. ඒ ටික ඔක්කොම එකවර දාන්නම්. මොන හරි ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මට. ඉන් එක සහ ඇට් එක අතර වෙනස අහලා තියෙනවා. අපි පොඩ්ඩක් දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා අර වෙලේ කරා වගේම. දැනට මතක තියාගන්න ඉන් එකෙන් අපි කියන්නේ ඕකේ භාවිතයන් කිහිපයක් තියෙනවා. දැන් මම එක සහ ද එක කතා කරා නමුත් ද එක විතරක් වෙන් කරොත් ඒකේ දීර්ඝ භාවිතයන් කිහිපයක් වෙන වෙනමක් තියෙනවා. ද සහ දී අතර ඒ වගේ තමයි ඉන් එක සහ ඇට් එක
දැනට කෙටියෙන් මතක තියාගන්න in එක හරියටම ස්ථානීය ફોකස් වෙනවා at එක ආසන්නයේ එනවා. in the playground කිව්වොත් පිට්ටනිය ඇතුලේ at the playground කිව්වොත් පිට්ටනිය අවට කියන අදහස. in the classroom කිව්වොත් පන්තිය ඇතුලේ at the classroom කිව්වොත් පන්තිය ගාව කියන අදහස. in the office කිව්වොත් office එක ඇතුලේ at the office කිව්වොත් office එක අවට office එක ගාව office එක කිට්ටුව කියන අදහස. දැනට එහෙම මතක තියාගන්න. ඔකේ තව පැහැදිලි කිරීම් කිහිපයක් තියෙනවා මම ඉදිරියේදී ඒවා දීර්ඝව සාකච්ඡා කරන්නම්. හොඳයි අවශ්‍ය කෙනෙක්ට පුළුවන් සිංහල අදහස ලියා ගන්න. today කියන්නේ අද කියන අදහස. අද today කියන්නේ අද කියන අදහස. every day කියලා කියන්නේ හැමදාම කියන අදහස. හැමදාම. every week කියලා කියනවා හැම සතියෙම කියන අදහස. හැම සතියෙම. every month කියලා කියනවා හැම මාසෙම කියන අදහස. හැම මාසෙම. every year කියලා කියනවා හැම අවුරුද්දෙම කියන අදහස. හැම අවුරුද්දෙම. in the morning එකෙන් උදෑසන කියන අදහස ගන්න. උදෑසන. in the evening එකෙන් සවස කියන අදහස ගන්න. සවස. at night එකෙන් රාත්‍රිය කියන අදහස ගන්න. රාත්‍රිය කියන අදහස. ඔතන in the night දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි දාන්නේ at night රාත්‍රිය. once a day එකෙන් ගන්න ඒක ටිකක් විශේෂ භාවිතයක්. දවසකට එක් වරක්. once a day දවසකට එක් වරක්. once a week එකෙන් ගන්න සතියකට එක් වරක්. සතියකට එක් වරක්. සතියකට එකපාරක්. once a month එකෙන් ගන්න මාසෙකට එක් වරක්. මාසෙකට එක් වරක්. once a year එකෙන් ගන්න අවුරුද්දකට එක් වරක් කියන අදහස. අවුරුද්දකට එක් වරක්. මේව හඳුන්වනවා කාලවාචී පද කියලා. දැන් ඔබට පේනවා බෝඩ් එකේ උඩම තියෙනවා subject verb object කියලා ෆෝමැට් එක. ඒ ෆෝමැට් එකට අනුව තමයි අපි වාක්‍ය නිර්මාණය කළේ. ඒ වාක්‍ය වලට අපි දැන් කාලවාචී පදයක් ඔය ලියලා තියෙන වචන එකතු කරන්නයි සෝදානම් වන්නේ දීර්ඝ වාක්‍යයක් හදා ගැනීම සඳහා. මේ කාලවාචී පද එකතු කරද්දී අපි දැනගන්න ඕන ප්‍රධාන ක්‍රම එකක් තියෙනවා. නමුත් තව අවශේෂ නීතියකුත් තියෙනවා. ප්‍රධාන නීතිය තමයි හරිම සරලයි. හැම විටම වාක්‍යයක අවසානයේට හැම විටම වාක්‍යයක අන්තිමට කාලවාචී පද සම්බන්ධ කරනවා කියන නීතිය. ඔය දැන් බෝඩ් එකේ තියෙන today, every day, every week, every month, ඔය කියන්නේ in the morning, once a day ඔය අදහස් වාක්‍යයක අන්තිමට වාක්‍යයක අවසානයේට සම්බන්ධ කරනවා. අවසානය කියලා කියන්නේ ඔය බෝඩ් එකේ තියෙන ඔබ්ජෙක්ට් එකට පසු ඔබ්ජෙක්ට් එකට පස්සේ තමයි සම්බන්ධ කරන්නේ. ඔක තමයි ප්‍රධාන නීතිය. හැබැයි සාමාන්‍ය ඉංග්‍රීසි කතනයේදී අපිට වාක්‍යයක මුලින් උනත් වාක්‍යයක ආරම්භක අවස්ථාවේ කියන සබ්ජෙක්ට් එකට පෙර උනත් කාලවාචී පද සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා. මෙහෙම ලියන්නකො තරු ලකුණක් දාලා මම මේ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. තරු ලකුණක් දාලා ලියලා ඉන්න මෙහෙම අදහසක්. සෑම විටම කාලවාචී පද සෑම විටම කාලවාචී පද වාක්‍යයක අවසානයේ සෑම විටම කාලවාචී පද වාක්‍යයක අවසානයේ සම්බන්ධ කරයි. සෑම විටම කාලවාචී පද වාක්‍යයක අවසානයේ සම්බන්ධ කරයි. මේ ටික ලියන නිසා මම ඉරේස් කරනවා. උදාහරණයක් මම කියා දෙන්නම්.
දැන් මෙහෙම අදහසක් ආවොත් මම පන්තියට යනවා. I go පන්තියට to එක එනවා. I go to class. දැන් මේක හදාගන්න ගන්නවනේ. මම පන්තියට යනවා අද. අද කියන්නේ today. කොහෙටද දාන්නේ? වාක්‍යයක අන්තිම. එහෙනම් මෙතෙන්ට දාන්න today. ඔන්න වාක්‍යය හැදුවා. I go to class today. දැන් මම සටහනට දුන්නේ නැහැ. හැබැයි තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය කතා කරද්දී මේක ලියද්දි කරන්න යන්න එපා. කතා කරද්දී මේ today එක ඉස්සරහට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ today I go to class. මෙහෙම ගන්නත් පුළුවන්. today I go to class මේ විදිහට ගන්නත් පුළුවන්. එහෙම ගත්තත් ඒක නිවැරදි. හැබැයි ඔබ හුරු වුණා නම් හොඳයි. මේ රටාව මේක පහසුයි. I go to class today. මම අද පන්තියට යනවා. I go to class today. දැන් මෙහෙම අදහසක් ආවොත් මම පන්තියට යනවා අම්මත් එක්ක අද. වාක්‍ය බලන්න. I go to class. මම පන්තියට යනවා. දැන් මට බැහැ මෙතෙන්ට මෙහෙම today එක දාලා මෙතෙන්ට අම්මත් සමග කියලා with mother ගන්න බෑ. මේ ඔබ කරන වැරදි. මෙහෙම ගන්න බෑ. මේක වැරදි. මෙහෙම ගත්තොත් වැරදි. මොකද මම දැන් සටහනට දුන්නා කාලවාචී පදේ වාක්‍ය අවසානයේට කියලා. දැන් අවසානයේ මෙයාගේ ඔබ්ජෙක්ට් එක ඉතින් ඔබ්ජෙක්ට් එක පස්සේ මේක ආවා. ඒක හරි. නමුත් දැන් මෙතන බලන්න මේ ඔබ්ජෙක්ට් එකත් එක්ක තවත් අදහසක් ඇවිල්ලා. with mother කියන අදහස ඇවිල්ලා නිපාතයක් එක්ක with කියන නිපාතයේ හරපා. එහෙමනම් today එක මෙතෙන්ට දාන්නේ නෑ. මේක මෙන්න මේ කෙලවරට දාන්න. ඒ කියන්නේ කොහොමද? I go to class with mother today. ඒ විදිහට මේක ඉස්සරහට. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක ගාමින් වාක්‍ය ඉවර නම් කාලවාචී පදයක් ආවොත් මෙතෙන්ට දාන්න. හැබැයි ඔබ්ජෙක්ට් එක ගාමින් වාක්‍ය ඉවර නැතිනම් ඉවර වෙන්නේ කොතනද? එතෙන් ගන්න කාලවාචී පදය. යනුව I go to class with mother today. I go to class with mother today. බලන්න තව අදහසක් කලින් ගත්ත උදාහරණයක් බලන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි කියලා කියන්නේ we සමස්තය. ඉගෙන ගන්නවා කියන verb එක learn. We learn object in English. We learn English. හැම සතියකම කොහොමද හැම සතියකම කියන්නේ? every week කොහෙටද දාන්නේ? වාක්‍යයේ අවසානයේට. මේ වාක්‍යයේ අවසානයේ කොහෙද? මෙතන. එහෙනම් මම මෙතෙන්ට දානවා every week. every week. ඔන්න බලන්න ඉතින් we learn English every week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැම සතියෙම. හදිස්සියේ මෙතන ආවනම් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යහළුවන් සමග හැම සතියෙම කියලා. එහෙනම් මේක මෙතෙන්දී with friends එක දාලා තමයි every week දාන්නේ. මේ උදාහරණ තුන ලියා ගන්න.
I go to class today. Mama panthi yanawa ada. I go to class with mother today. Mama panthi yanawa ammath ekka ada. We learn English every week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැම සතියෙම. every week හැම සතියෙම. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා සවසට. සබ්ජෙක්ට් එක එයාලා දෙයි. සෙල්ලම් කරනවා කියන verb එක play. ක්‍රිකට් කියන object එක they play cricket. සවසට නිකම්ම evening බෑ. in the එකත් එක්ක දාන්න in the evening. They play cricket in the evening. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා සවසට. They play cricket in the evening. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒක ලියුවේ මෙතන නැවත දීර්ඝ වාක්‍යයක්. We learn English. We learn English. යහළුවන් සමග with friends. With friends. සතියකට එකපාරක් එහෙනම් once a week. Once a week. We learn English with friends once a week. Subject එක verb එක object එක ගත්තා. with අදහස් ආපු නිසා ඒක ගත්තා. අවසානයේට කාලවාචී පදය දැම්මා. උදාහරණ ලියා ගන්න. පොඩ්ඩක් පේන්න නැතුව ගියා නේද? මම කියන්නම් වාක්‍ය දෙක. alright. They play cricket in the evening. They play cricket in the evening. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා සවසට. They play cricket in the evening. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා සවසට. We learn English with friends once a week. We learn English. We learn English with friends once a week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යහළුවන් සමග සතියකට එකපාරක්. We learn English with friends once a week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා with friends යහළුවන් සමග once a week සතියකට එකපාරක්. අලුතෙන්ම කවුරු හරි සම්බන්ධ වෙච්ච අය ඉන්නව නම් දැන් එවන් නම් WhatsApp group එකේ link එක WhatsApp සමූහය සමග එකතු වෙන්න. ඒ වගේම ස්ථිරවම පාඨමාලාව හදාරන අය දැන් මම message එකක් දාන්නම්. ඒ message එකේ ඉල්ලුම් කරලා තියෙන විස්තර ටික එහි සඳහන් දුරකථන අංකයට WhatsApp කරන්න. එවිට ඔබව විශේෂම කණ්ඩායමට එකතු කරනවා. ඔබ දැනට ඇති කණ්ඩායමක නමුත් එයම මේ විශේෂ කණ්ඩායම ඒකේ ප්‍රමාණය වැඩි. අපි තෝරාගන්නේ 50ක ටීම් එකක්. දැනට 30ක් 32ක් විතර කණ්ඩායමේ ඉන්න අය ඒ ගැන දැනුවත් ඇති. කණ්ඩායමට වෙන් වෙච්ච අය. ඒ නිසා ඔබත් ස්ථිරව පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ
සම්පූර්ණ නම ලිපිනය සහ පළාත දිස්ත්‍රික්කය අපිට WhatsApp message එකක් විදියට ඔය දුරකථන අංකයට යොමු කරන්න ඔබ විශේෂ කණ්ඩායමට එක්කගෙන. හැබැයි මේ විස්තර එවද්දී කලින් විස්තර එව්වාය එවන්න එපා. කලින් විස්තර එව්වාය එවන්න එපා. ස්ථිරවම හදාරන අය පමණක් විස්තර ලබා දෙන්න. කලින් විස්තර එව්වාය නැවත එවන්නත් එපා. ඒ වගේම සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා. නමුත් ඔබට මගේ වොයිස් එක ඇහෙනවා ඇති. සාමාන්‍යයෙන් මේ සිග්නල් ඉෂුව එක යනවා අඩුයි විශේෂයෙන් මම ඉන්න ප්‍රදේශයක මම ලුගේගොඩ ප්‍රදේශයේ ඉන්න නිසා. නමුත් මේ අද ටිකක් පොදු සහගත විදිහට සිග්නල් ඉෂුස් ටිකක් තියෙනවා. මම හිතන්නේ කොහොම අයහපත් කාලගුණික තත්ත්වය වැඩි සුළං තත්ත්වය තවමත් තියෙනවා. මේ නිසා වෙන්න ඇති මේ සිග්නල් ඉෂුව එක තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඇප් එකට අනිවාර්යයෙන්ම 4G සිග්නල් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රාත්‍රී කාලෙත් ටිකක් භාවිතය අධිකයි Zoom එක. ඒ නිසා 4G වලත් යම් ඉෂුස් මත වෙනවා ඇති. ඒ නිසා වෙන්න පුළුවන්. හැබැයි තත්පර කිහිපයක් ඇතුළත එය निराකරණය වේවි. මම කොහොමද තව සිස්ටම් එකකින් ලොග් වෙලා මම ලබා දෙන අවුට්පුට් එක දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා මොන හරි ෆෝල්ට් එකක් ආව ගොඩක් කරන්න මටත් ඒක නොටිස් වෙනවා. හොඳයි එහෙමනම් දැන් ඔබට පැහැදිලි නිවැරදිව කාලවාචී පදයක් භාවිතා කිරීම සම්බන්ධයෙන්. අපි තවත් ඉදිරියට යමු. තවත් ඉදිරියට යද්දී අපිට පුළුවන් ඒක වචන කර්තෘ පදයකට කොහොමද නිවැරදිව වාක්‍යයක් හදන්නේ කියන එක ඉගෙන ගන්න. දැන් අපි මෙතෙක් කළා වාක්‍ය හැදුවා, ග්‍රැමටිකලි වාක්‍ය හැදුවා, ඒ ෆෝමැට් එකට අනුගත වෙලා මේ සෑම වාක්‍යයක්ම අපි හදද්දී බහුවචන කර්තෘ පදයක් they කියන අවස්ථාව, we කියන අවස්ථාව වගේ බහුවචන කර්තෘ පද මූලික කරගෙන තමයි අපි මේ ප්‍රශ්න නිර්මාණය කිරීම සිද්ධ කළේ. බහුවචන කර්තෘ පද හරි. දැන් අපි බලමු කොහොමද නිවැරදිව ඒකවචන කර්තෘ පදයක් භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා. මේකේ මහා ලොකු වෙනසක් නැහැ. ඒකවචන කර්තෘ පදයක් භාවිතා වෙනව නම් තියෙන එකම ක්‍රමය තමයි තියෙන කර්තෘ පදයට සබ්ජෙක්ට් එක ඒකවචන වෙන අවස්ථාවේදී ක්‍රියාපදයට s શબ્දයක් ක්‍රියාපදයට s අකුරක් අපි එකතු කරන්න ඕන. දැන් ඔබ හිතන්නකෝ he කියන කර්තෘ ගත්ත කියලා. he කියන්නේ කෙනෙක්. තනි අවස්ථාවක්. ඒකවචන අවස්ථාවක් he කියලා කියන්නේ. මෙන්න මේ ඒකවචන අවස්ථාවේදී තියෙන එකම වෙනස තමයි ක්‍රියාපදයට s එකක් එනවා. දැන් we කියලා ගනිද්දී we එකත් එක්ක go එකනේ අපි ගත්තේ. they කියලා ගනිද්දී they එකත් එක්ක come එකනේ අපි ගත්තේ. I කියලා ගනිද්දී I එකත් එක්ක right එකනේ අපි ගත්තේ. මොකද හේතුව ඒවා බහුවචනයි. I කියන්නේ බහුවචනයි, we කියන්නේ බහුවචනයි, they කියන්නේ බහුවචනයි, you කියන්නේ බහුවචනයි. නමුත් අපිට හම්බෙනවා ඒකවචන කර්තෘ පද. දැන් ඔහු කියලා කිව්වොත් එක්කෙනෙක්, ඇය කියලා කිව්වොත් එක්කෙනෙක්, කමල් කියලා කිව්වොත් එක්කෙනෙක්, මදර් කියලා කිව්වොත් එක්කෙනෙක්. ඔන්න ඔය ආකාරයේ ඒකවචන කර්තෘ පදයක් ආවොත්, තනි කර්තෘ පදයක්, ඒකවචන කර්තෘ පදයක් ආවොත් අපි මතක තියාගන්න ඕන ක්‍රියාපදයට s શબ્දයක් එකතු කිරීම සිදු කරන්න. verb එකට s શબ્දයක් එකතු කරන්න අපි මතක තියාගන්න ඕන. තරු ලකුණක් දාලා ස්ටාර් මාර්ක් එකකින් සිග්නල් ඉෂුව පොඩ්ඩක් දෙකටම අල්ලලා ඉන්නවා වගේ ස්ටාර් මාර්ක් එකක් දාලා තරු ලකුණකින් මෙහෙම ලියාගන්න. ඒකවචන කර්තෘ පද සහිත ඒකවචන කර්තෘ පද සහිත වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒ කියන්නේ ඔහු ඇය වගේ නමක් වගේ it වගේ නමස්ථා ඒකවචන කර්තෘ පද සහිත
වාක්‍ය නිර්මාණය කිරීමේදී ක්‍රියාපදවලට S શબ્දයක් හරි දැන් ඔබට බෝඩ් එක පැහැදිලි ක්‍රියාපදවලට S શબ્දයක් එකතු කළ යුතුය. ඒක වචන කර්තෘපද සහිත වාක්‍ය නිර්මාණය කිරීමේදී ක්‍රියාපදවලට S શબ્දයක් එකතු කළ යුතුය. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක එක්කෙනෙක් වුණොත් ඔහු කිව්වොත් එක්කෙනෙක් ඇය කියලා කිව්වොත් එක්කෙනෙක් කමල් කිව්වොත් එක්කෙනෙක් මදර් කිව්වොත් එක්කෙනෙක් එහෙමනම් වෙන එකම වෙනස මේ verb එකට s එකක් දානවා. දැන් ඔබට පේනවා මෙතන we learn English අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන අදහස. මම මේකට s එකක් දැම්මොත් s එකක් දාන්න මෙන්න මේ විදියට මෙහෙම we නැතුව මෙතන ආවෝ she කියලා ඇය කියලා. එහෙම වුණොත් මට බෑ learn එක මෙහෙම තියන්න. මොකද මෙයා එක්කනේ. එහෙනම් මේ learn එකට මම s එකක් දාන්න ඕන learns විදියට. දැන් එහෙනම් වාක්‍ය හැදෙන්නේ she learns English with friends once a week කියලා. මෙතනදී මතක තියාගන්න මේ වාක්‍යය දැන් අපි ඉගෙන ගත්තනේ with එක හරහා අදහසක් දාන්න. මේ වාක්‍යය අපි මේ once a week වගේ කාලවාචී පද දාන්න ඉගෙන ගත්තනේ. ඒ මොකොත් වෙනස් වෙන්නේ නැහැ. ඒව ඒ විදියම තමයි. ට කියන අදහසෙදී to දාන්න ඉගෙන ගත්තනේ. එකක් නම් දාන්න ඉගෙන ගත්තනේ. ඒවා ඒ විදියටම තමයි වෙනසක් නැහැ. වෙනස වෙන්නේ මෙතන කර්තෘ එක්කෙනෙක් වුණොත් සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් ක්‍රියාපදයට විතරක් s එකක් එකතු කරන්න. දැන් ඔබ දන්නවා අපි කලින් දෙවුවා we write a letter වගේ වා. මෙතන we නෙමෙයි මම හිතන්නේ I කියලා ගත්තේ I write a letter. I කියන්නේ බහුවචනයනේ. දැන් මේක we කියන්නේ බහුවචනයි. මෙතන we එන්නේ නැතුව මෙතන he කියලා ආවා. ඔහු කියලා ආවා. දැන් මේක ඒක වචනයි නේද? එහෙනම් right එක මෙහෙම තියන්න බෑ. right එකට s શબ્දයක් දාන්න ඕන writes විදියට. එහෙනම් වාක්‍ය හැදෙන්නේ කොහොමද? he writes a letter කියලා. අන්න අදහසක් එනවා. ඔහු ලියුමක් ලියනවා කියන අදහස. ඔහු ලියුමක් ලියනවා. right එකට s එකක් ආවා. ඇයි s එක ආවේ? මෙතන කර්තෘ singular ඒක වචනයි. ඒ නිසා verb එකට s එකක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙතන නමක් ආවොත් මම ගන්නවා කමල් කියලා. කමල් පන්තියට යනවා. යනවා කියන්නේ ගෝනේ. පන්තියට නම් to class කියන අදහසනේ. ඒකටනේ to දැම්මේ. හැබැයි මෙයා කමල් ඒක වචනයිනේ. එහෙනම් මම verb එකට s එකක් දානවා. මතක තියාගන්න මේක ඔබ දන්නවත් ඇති. right එකට s අකුර විතරක් ආවට learn එකට s අකුර විතරක් ආවට go එකට s විතරක් නෙමෙයි e සහ s අවස්ථා දෙකම එනවා. go එකට e සහ s එනවා. එහෙනම් මේක goes වෙන්න ඕන. අන්න එහෙනම් වාක්‍යය හැදෙනවා Kamal goes to class. කමල් පන්තියට යනවා කියන අදහස. එහෙනම් දැන් නීතිය මතක තියාගන්න. මේ කර්තෘ එක්කෙනෙක් වුණොත් කර්තෘ සිංගියුලර් වුණොත් ඒක වචන වුණොත් අපි ක්‍රියාපදයට s શબ્දයක් එකතු කරන්න ඕන. පැහැදිලි කිරීම ලියුවා මේ උදාහරණ තුන දාගන්න. with එකෙන් එන අදහස් මොකොත් වෙනස් වෙන්නේ නැහැ. timely verb මොකොත් වෙනස් වෙන්නේ නැහැ. to දානේම මොකොත් වෙනස් වෙන්නේ නැහැ. දානේම මොකොත් වෙනස් වෙන්නේ නැහැ. ඒව ඒ විදිහම තමයි වෙනසක් වෙන්නේ. කර්තෘ ඒක වචන වුණොත් subject එක singular වුණොත් පමණක් verb එකට එහෙම නැත්නම් ක්‍රියාපදයට s શબ્දයක් එකතු කරනවා. එතනදී ඔබ මතක තියාගන්න go වගේ ක්‍රියාපදයක් ආවොත් නිකම්ම s එක නෙමෙයි e සහ s සම්බන්ධ වෙනවා. go වගේ ක්‍රියාපදයක් ආවොත් නිකම්ම s එක නෙමෙයි e සහ s සම්බන්ධ වෙනවා. උදාහරණ තුනක් තියෙනවා ලියා ගන්නකො. ඔබට එන ගැටලු අහන්න මැසේජ් එකක් දාලා අහන්න. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් මොනවා හරි විස්තරයක් දැනගන්න මගේ පෞද්ගලික දුරකථන අංකය මම ලබා දෙන්නම්. අවශ්‍යම කාරණයකට පමණක් කැමතුමක් දෙන්න. දවල් කාලේ කෝල් එකක් ගන්නවා නම් වඩාත් හොඳයි.
පෞද්ගලික නම් මේකට කතා කරලා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඇතැම් විට අවුරුදු ඔෆිස් එකේ කෙනෙක් ආස් කරන්න පුළුවන් මම පන්තියේ හිටියොත්. එහෙම නැත්නම් අනිකුත් සියලුම විමසීම් බිඳුවයි 7යි 7යි 511යි 1935 මේ දුරකථන අංකයෙන් අනිත් සියලුම විමසීම් කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ දිගටම පාඨමාලාව හා සම්බන්ධ වෙනවා නම් විස්තර මම Zoom එකටම මැසේජ් එක දැම්මා. ඔබට පුළුවන් ওই 0.7යි 7යි 511යි 1935 කියන අංකයට WhatsApp හරහා ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, පළාත, දිස්ත්‍රික්කය මැසේජ් කරන්න. මෙහෙම මැසේජ් කරන්න අවශ්‍ය මේ පාඨමාලා කරන අය පමණයි. group එකට add වෙන්න ඕන අයට group link එක තියෙනවා. Zoom wall එකේ තියෙනවා message එකක් විදිහට එවලා ඇති. ඒ හරහා WhatsApp group එකට add වෙන්න. එතනත් ඇති 13 14 කණ්ඩායම් කියලා group එකක්. නමුත් ඒක නෙමේ ස්පෙෂලි අපි වැඩසටහන තෝරාගත්ත පිරිස වෙනම group එකක් හදලා තියෙනවා. 30ක 32ක සමාජිකයින් group එකක් දැනට තියෙනවා. සමස්තය බඳවා ගැනීම 50යි. ඔබ අපේක්ෂා කරනව නම් පාඨමාලාව හදාරන්න. ඔය 0.77යි 511යි 1935 අංකයට WhatsApp වලින් සම්පූර්ණ නම, ලිපිනය, පළාත, දිස්ත්‍රික්කය මැසේජ් එකක් දාන්න. මේවා පහුවෙලා දාන්න. දැන් අද දවසේ කමක් නැහැ ඔය ටික විතරක් යොන්නේ. යම් පහුවෙලා දවසක් දෙකක් තුනක් විතර ගිහලා ඔය මැසේජ් එක වෙනවා නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමා කියන එකක් දාලා එවන්න. නැත්නම් මොකටද විස්තර වෙන්නේ කියන එක හොයාගන්න අපහසු වෙවි. අද ඒවට එහෙම අවශ්‍ය නැහැ. normally ඔය විස්තර ටික විතර ලබා දුන්නා ප්‍රමාණවත්. හොඳයි බලමු අපි තවත් වාක්‍ය කිහිපයක්. තාත්තා කාර්යාලයට යනවා උදෑසන. මේ තියෙන්නේ අපි normally කතා බහ කරන්න විතර කතනය හා සම්බන්ධ වෙන අදහස්. ඒ නිසා හොඳට මේ රටා තේරුම් ගන්න. මේක ස්පෝකන් එක සහ රයිටින් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් සමහරක් තැන් තියෙනවා කතා කරන්න එක විදියකින් අපි ලියන්නේ තව විදියකින්. ඒව මම වෙන වෙනම කියා දෙන්නම්. තාත්තා කාර්යාලයට යනවා. තාත්තා කියන සබ්ජෙක්ට් එක father. යනවා කියන එක නිතර ලියවනේ. එනවා කියන අදහස ගන්නවලු come. තාත්තා එක්කෙනෙක් නිසා come එකට s එකක් එනවා. දැන් මේ e එක verb එකේ තියෙන එකමයි. father comes කාර්යාලයට නිසා to වෙනවා. කාර්යාලය කියන්නේ office. father comes to office. තාත්තා කාර්යාලයට එනවා උදෑසන නම් in the morning. Father comes to office in the morning. තාත්තා කාර්යාලයට එනවා උදෑසන. ඇය ලන්ච් එක ගන්නවා. බලන්නකෝ. ඇය කියන්නේ she. ගන්නවා කියන verb එකේදී verbs කිහිපයක් තියෙනවා. have එක ගන්න පුළුවන්, take එක ගන්න පුළුවන්, get එක ගන්න පුළුවන්. මම වැඩිපුර භාවිතයේ තියෙන take එක ගන්න. she take. දිවා ආහාරය එකක් නේද? ඔව්. එකක් නම් අපි දන්නවා හරි ද හරි දාන්න. කොහොමද වෙන් කරන්නේ? අල්කයන් නාවොත් අල්කයන් නාවේ නැත්නම් ද. ඒතර දිවා ආහාරය එහෙනම් අල්කයන් නැහැ ද දානවා. the lunch. දැන් මෙතන ඇය කිව්වා මේ කෙනෙක්. එහෙනම් මේ verb එකට දානවා s එක. she takes the lunch. ඇය දිවා ආහාරය ගන්නවා. අම්මා අවසර දෙනවා. බලන්න සබ්ජෙක්ට් එක අම්මා. mother. දෙනවා කියන verb එක give. එතන අම්මා කියන්නේ කෙනෙක්. එහෙනම් මේ verb එකට එනවා s එක. gives වෙනවා. mother gives අවසරය එකක්. එහෙනම් හරි ද හරි අවශ්‍යයි. අල්කයන් නැති නිසා ද දානවා. the permission. mother gives the permission. අම්මා අවසර දෙනවා කියන අදහස. නැත්නම් අම්මා අවසරය දෙනවා කියන අදහස.
තමත් සරල ලේසි වාක්‍ය ඔස්සේ ග්‍රැමර් ටික ඔබට නිවැරදිව කියා දෙන තමා අපගේ උත්සාහය. ඒ වගේම ස්ටෙප් බයි ස්ටෙප් ඉදිරියට දීර්ඝව ගැඹුරු අවස්ථාව දක්වා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ කතනයට අවශ්‍ය මූලික දැනුම සහ ප්‍රායෝගික කතනය අපි වැඩසටහන අතරතුර අමතර ක්‍රමවේද අමතර දේශන ඔස්සේ සම්පූර්ණ කරනවා. සාමාන්‍ය වැඩසටහන හැමදාම සෙනසුරාදා රාත්‍රී 7:30 සිට රාත්‍රී 9 දක්වා පවත්වනවා. මාසික දින 4ක් ආවරණය වෙන පරිදි සෑම සතියකම පවත්වනවා රාත්‍රී 7:30 දේශනේ. ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් අවුරුදු 18ට සම්පූර්ණ හෝ 18 සම්පූර්ණ වෙන්න ආසන්න මට්ටමේ ඉන්න ඕනම කෙනෙක්ට එතනින් උඩ වයස් භේදයකින් තොරව අවුරුදු 30 40 50 ඕනම වයස් සීමාවකින් සම්බන්ධ වෙන්න පුළුවන්. අවසානයේ ඔබට ඩිප්ලෝමා සහතිකය ලබා ගන්න පුළුවන්. ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවක් නිසා මාසික දේශන ගාස්තුව 1500ක් වෙනවා. මේක කෝස් පේමන්ට් එකක් විදිහට යන්නේ මාසික වාරික වශයෙන් ගෙවන්නට හැකියාව තියෙනවා. කාලය මාස 6යි ස්ථිරව සම්බන්ධ වෙනව නම් තව අවස්ථා 18ක විතර ප්‍රමාණයක් ඇති. නමුත් මේ වෙද්දි මැසේජ් කිහිපයක් ලැබිලා තියෙනවා. ස්ථිරව සම්බන්ධ වෙනවා නම් මේ දුරකථන අංකයට ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, පළාත සහ දිස්ත්‍රික්කය WhatsApp මැසේජ් එකක් දාන්න. ස්ථිරව සම්බන්ධ වෙන්නේ නැති අය කවුරුත් විස්තර එවන්න එපා. ඒ අයට පුළුවන් Zoom wall එක තුල මම ලබා දීලා තියෙන link එකක්. ඒ link එක හරහා WhatsApp කණ්ඩායම සමග සාමාන්‍ය WhatsApp කණ්ඩායම සමග ඒකාබද්ධ වෙන්න තියෙනවා. එහෙමනම් අද දවස තුල අපි මූලික වශයෙන් නිවැරදිව ග්‍රැමටිකලි වාක්‍යයක් හදන්න කතා කරනවා. ඒකට අවශ්‍ය ෆෝමැට් එක දුන්නා. ෆෝමැට් එක හරහා හැදුවොත් ඔබ අතේ මැප් එකක් තියෙනවා හා සමානයි. අගමුල මාරු වෙන්නේ නැහැ, ව්‍යාකරණ මාරු වෙන්නේ නැහැ. නිවැරදිව ඔබට මේ වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර මේ රටාව හොඳට තේරුම් ගන්න. දැන් අද දවසේ දේශනේ අවසන් කරනවා. ඔබට මොනවා හරි අහන්න දෙයක්, අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හැකියාව තියෙනවා. ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් මැසේජ් එකක් දාන්න. ඉදිරි දේශනවල මයික් එක හරහාම කතා කරන අවස්ථාව දෙන්නම්. ඒ වගේම වැඩසටහනට ලියාපදිංචි කාලය මෙම මාස 20 දක්වා දීලා තියෙනවා. ඔබට ගෙවීම් කරලා ලියාපදිංචි අංකයක් ලබා ගන්න මේ මාස 20 දක්වා කාලය ලැබෙනවා. ඔබට ඕනෑම ප්‍රශ්නයක් මේ දුරකථන මාර්ග ඔස්සේ විමසීම් කරන්න පුළුවන්. අද දවසේ පාඩම සම්බන්ධයෙන් පිනම් හෝ ගැටලුවක් තියෙනවා නම් දැන් Zoom එකට මැසේජ් එකක් දාන්න. සිග්නල් ඉෂුව එකක් නිසා කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා ද භාවිතය නැවත පොඩ්ඩක් කියා දෙන්න කියලා. ඒ නිසා ද එක සම්බන්ධයෙන් මම නැවත කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. ගැටලු ප්‍රශ්න නැති අයට ලොග් අවුට් වෙන්න පුළුවන්. ඔබටත් ගැටලුවක් තියෙනවා මැසේජ් එක දාන්න. ඒ දේවල් මම නැවත පැහැදිලි කරන්නම්. ද භාවිතය කියන්නේ මෙන්න මෙහෙම එකක්. පොත පොත. යාර සිග්නල් ගැටලුවක් ආපු කෙනා වෙනුවෙන් කියා දෙන්නේ පොත පොත. නිවස නිවස. දැන් හිතන්නකෝ මේ අදහස්. මෙතනදී මේවා තනි දේවල්. නිවස කිව්වහම එකක්, නිවසක් කිව්වහමත් එකක්. පොත කිව්වත් එකක්, පොතක් කිව්වහමත් එකක්. තනි දෙයක් නම් අපි හරි ද හරි දානවා. ඔළුවට ගන්න. තනි දෙයක් නම් හරි ද හරි දානවා. මේ තනි දෙය තුල අල්කයන්නේ શબ્දය තියෙනවා නම් දාන්න, අල්කයන්නේ શબ્දය නැත්නම් ද දාන්න. එහෙමනම් පොත කියද්දී the book. හැබැයි පොතක් කියද්දී අල්කයන දෙය නිසා a book. නිවස කියද්දී එකක් එනම් the house. නිවසක් කියද්දී අල්කයන දෙය නිසා a house. ඔක තමයි වෙනස. තනි දෙයක් නම් හරි ද හරි දානවා. මේකේ අල්කයන කියවෙනවා නම් දාන්න, අල්කයන කියවෙන්නේ නැතුව තනි දෙයක් නම් ද දාන්න. ඒක තමයි විශේෂ භාවිතය. එhmenan හැමෝටම good night. අපි නැවතත් ලබන සෙනසුරාදා රාත්‍රී 7:30ට හමු වෙමු. පුංචි නෝට් ටිකක් සටහන් ටිකක් ගෲප් එකට දැම්ම. ඒ ටික නැවත මම ගෲප් එකට එවන්නම්. ඒ වගේම පසුගිය සතියේ දේශනාවලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට පසුගිය සතියේ පටිගත කිරීම මම කණ්ඩායමට එකතු කරන්නම්. අවශ්‍යයට ලබා ගන්න පුළුවන් තියෙනවා. හොඳයි එහෙනම් තව ගැටලු තියෙනවා නම් ඒවා